සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චරංචේනාධිගච්ඡේය සේයං සදිස මත්තනෝ ඒකචරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිරු රූපවාහිනිය ඔස්සේ හිමිදිරි පාන්දර ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. හිමිදිරි පාන්දර දවස ආරම්භ කරන මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් තමන්ගේ හිත සුවපත් කරගෙන කටයුතු ආරම්භ කිරීම තමන්ට තමන්ගේ ජීවිත ගමන ආලෝකමත් කර ගැනීම පිණිස හේතු වන වටිනා කාරණාවක් බවට පත් වෙනවා. නිතර බුදුබණ ඇසීම, ඒ අහපු බුදුබණ තමන්ගේ හිත තුළ ධාරණය කර ගැනීම, ධාරණය කරගත්තු දහමට අනුගතව හැසිරීම අපට හැම මොහොතකම සැනසෙන්න හේතු වන කරුණු බවට පත් වෙනවා. අපේ ජීවිත ගමන සාර්ථක කර ගැනීම පිණිස ඔබ අප සියලු දෙනාම බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැම කෙනෙක්ම පරිශීලනය කළ යුතු වටිනා ග්‍රන්ථයක් හැටියට ධම්මපදය නම් වූ ග්‍රන්ථය හඳුන්වන්න පුළුවන්. මේ ධම්මපදය ලෝකේ බොහෝ භාෂාවන්ට පරිවර්තනය වෙච්ච ලෝකයාගේ පිළිගැනීම තියෙන වටිනා ග්‍රන්ථයක්. බෞද්ධයෙක් නම් අනිවාර්යෙන්ම තමන්ගේ ජීවිතය තුළදී පරිශීලනය කළ යුතුම ග්‍රන්ථයක්. ඒකට හේතුව එදිනෙදා ජීවිතය ගත කරනකොට ඒ ගාථා ඔස්සේ පැහැදිලි කරන කරුණු කාරණා අතිශයින්ම වැදගත්. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වටිනා ධම්මපදයේ බාල කියන වග්ගයට අයිති ගාථා දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනා කරන්න හේතු වෙච්ච නිධාන කතා තියෙනවා. ඒ නිධාන කතත් හරි වටිනවා අවධානය යොමු කරන්න. අද මේ ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වන ගාථා දේශනාව බුදුහාමුදුරුවෝ සිද්ධ කළේ සවැත් නුවර ජේතවනාරාමේදී. චරංචේ නාධි ගච්ඡේය සෙය්‍යං සදිස මත්තනෝ ඒකචරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායතා. ඔබටත් හරි වටිනවා ජීවිත ගමන සාර්ථක කරගන්න මේ ගාථා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මේ අතෝ අහලා තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ වෙනකොට වැඩ හිටියේ රජගහ නුවර පිප්පලි ගුහාවේ. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටියේ
මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජගහනුවර පිප්ඵලි ගුහාවේ වැඩ සිටියේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ රජගහනුවර පිප්ඵලි ගුහාවේ වැඩ සිටියේ තවත් ගෝල භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග. ගෝලයෝ දෙන්නෙක් හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මේ ගෝලයෝ දෙන්නගෙන් එක ගෝලයෙක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කෙරෙහි සදහැසිතින් ගුරු ගෞරවය උපදවාගෙන තමන්ගෙන් විය යුතු උපස්ථාන කටයුතු මනාව සොයා බලමින් සම්පූර්ණත්වයට පත් කළා. දෙවෙනි ගෝලයා බොරුකාරයෙක්. පළවෙනි ගෝලයා ගුරු භක්තිය තියෙන ගෝලයා සමහරක් විට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කරන උපස්ථාන සමහරක් විට තමන් කළා වගේ හඟවන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ගෝලයෝ දෙන්නෙක් හිටියා. දෙන්නගෙන් එක ගෝලේ බොහොම ගුරු ගෞරවය උපදවාගෙන කටයුතු කරපු ගෝලෙක්. දෙවෙනි ගෝලයා එහෙම ගෞරවයක් තිබුණේ නැහැ, බොරු කරන කෙනෙක්. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ ගුරු හාමුදුරුවන්ට අර භක්තිමත්ව කටයුතු කරන ගුරු ගෞරවයේ තියෙන ගෝලයා මොකද කරන්නේ? දැහැටි කූරු ටික ඊළඟට මූණ අතපය සෝදා ගන්න වතුර ටික මේ සියල්ලම සම්පාදනය කරලා දෙනවා. ඉතින් මේ හොඳ ගෝලයා සමහර දවස්වලදී මේ ගුරු හාමුදුරුවන්ට අවශ්‍ය කරන දේ සූදානම් කරලා ගිහිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ස්වාමීනි මෙන්න මේ දේවල් ටික සූදානම් කරලා තියෙනවා, ගිහිල්ලා මූණකට සෝද ගන්න කියලා කියන්නේ ඉස්සල්ලා අර දෙවෙනි ගෝලයා ගිහිල්ලා ගුරු හාමුදුරුවන්ට කතා කරලා කියන්නේ කොහොමද? අනේ ස්වාමීනි මම ලෑස්ති කරලා තියෙන සියල්ලම ගිහිල්ලා දැන් මුහුණකට සෝද ගන්න පුළුවන්, ඇඟපත සෝද ගන්න පුළුවන්, දැන් පහසු වෙන්න පුළුවන්. අර හොඳ ගෝලයා සියල්ල සූදානම් කළාට එයා ගිහින් කියන්නේ ඉස්සල්ලා මේ දෙවෙනි ගෝලයා ගිහිල්ලා ඉවර වෙලා ගුරු හාමුදුරුවන්ට කියනවා තමන් සූදානම් කළා වගේ. ඉතින් මේ විදියට නිතරම කටයුතු කරන්න ගත්තා. හොඳ ගෝලයා සූදානම් කරන දේවල් තමන් සූදානම් කළ ස්වරූපයෙන් පෙන්වන්න උත්සාහ කරනවා. බොහොම භක්තිමත්ව සදහැසිතින් ගුරු ගෞරවය උපදවාගෙන කටයුතු කරන ගෝල හාමුදුරු කල්පනා කළා මගේ අනිත් සහෝදරයා බොරුකාරයෙක්. ගුරු හාමුදුරුවන්ට අවශ්‍ය කරන දේවල් ටික මම ලෑස්ති කළාම මෙයා ගිහින් කියන්නේ එයා ලෑස්ති කළා කියලා. ඒක වංචාවක්, ඒක බොරුවක්, ඒක වැරදි වැඩක්. අනුන් කරපු දේවල් තමන් කළා වගේ ගිහිල්ලා කියලා නම දිනා ගන්න හදනවනම් ඒක පල්ලෙහා මට්ටමේ කටයුත්තක් හැටියට කවුරුත් කල්පනා කළ යුතුයි. අද සමාජෙත් එහෙමයි ඉන්නවා. ඉතින් මේ හොඳ ගෝලයා කල්පනා කළා මේ වංචා කරන ගෝලයාව, මේ වංචා කරන භික්ෂුවව මේ වංචා කරන බව හැඟවීම පිණිස උපක්‍රමයක් කල්පනා කළා. මෙයා වැරදි වැඩක් කරන්නේ, මෙයා බොරුවක් කරන්නේ, මෙයා වංචාවක් කරන්නේ, හොඳ පාඩමක් මං උගන්වන්නම් කියලා. මේ හොඳ ගෝල හාමුදුරුව මොකද කළේ? දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පැම් පහසු වෙන්න උණු වතුර ටික සකස් කරලා, වතුර ටික උණු කරලා නාන තොට ළඟට ගෙනහිල්ලා වතුර උණු කරපු භාජනයේ වතුර ටිකක් ඉතුරු වෙන්න
වතුර ටිකක් ඉතුරු වෙන්න නාන තොට ළඟ ඒ භාජනය තිබ්බා. සම්පූර්ණයෙන් අනිත් වතුර ටික උණු වතුර ටික මෙයා ගිහිල්ලා හංග ගත්තා. දැන් අර ගුරු ගෞරවයේ නැති ගෝල හාමුදුරුවෝ ඈත තියා දකින්නවා තමන්ගේ සහෝදර හාමුදුරුවෝ ගුරු හාමුදුරුවන්ට වතුර උණු කරලා ගිහිල්ලා නාන තොට ළඟ තියලා. අර භාජනේ වතුර පොඩ්ඩක් වුණාට හුමාලේ යනවා පේනවා. මෙයා හිතුවා සම්පූර්ණයෙන් වතුර තියනවා කියලා. සම්පූර්ණයෙන් වතුර තියනවා කියලා හිතාගෙන ළඟටවත් යන්නේ නැතුව බොහොම ඉක්මනින් ගිහිල්ලා ගුරු හාමුදුරුවන්ට මතක් කළා, ස්වාමීනි මම වතුර උණු කරලා නාන තොට ළඟ තියලා ආවේ. දැන් ගිහිල්ලා පැම් පහසු වෙන්න පුළුවන්. තමන් කළා වගේ කිව්වා. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා නාන තොට ළඟට පැම් පහසු වෙන්න. නාන තොට ළඟට ගිහිල්ලා භාජනය දිහා බලනකොට වතුර බොහෝම පොඩ්ඩයි තියෙන්නේ. හුමාලේනවා නමුත් වතුර පොඩ්ඩයි. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර වංචා කරපු ගෝලයට කතා කළා. ඔබ මේ වතුර සූදානම් කළා කියලා කිව්වනේ. වතුර උණු කරලා සූදානම් කියලා මට පැම් පහසු වෙන්න කියලා ආරාධනා කළානේ. මේ භාජනේ වතුර නැහැනේ. ආන්න එතකොට තමයි අර ගෝලයා කල්පනා කළේ මේ අනිත් ගෝලයාගේ වැඩක්. මාව රවට්ටලා මාව අපහසුතාවයට පත් කරන්න මෙයා මේ වැඩේ කරලා තියෙන්නේ. බලනකොට වතුර නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඒ වෙලාවේ අනිත් ගෝලයට බැන බැන කේන්ති ගිහිල්ලා බැන බැන මාව අපහසුතාවයට පත් කරන්න, ගුරු හාමුදුරු ඉස්සරහා මාව පල්ලෙහා මට්ටමට පත් කරන්න මෙයා කරපු වැඩේ කිය බැන බැන ගියා. ඒ අතරේ අර හොඳ ගෝලයා උණු වතුර ටික අරගෙන ආවා. සංගවාගෙන හිටපු උණු වතුර ටික අරගෙන ඇවිල්ලා ගුරු හාමුදුරුවන්ට පූජා කළා. ස්වාමීනි පැම් පහසු වෙන්න. අන්න අර නම බැන බැන යනවා. මොකද ඒ නම මොකද කරන්නේ? තමන් නොකරපු දෙයක්, අන් අය කරපු දේවල් තමන් කළා කියලා ප්‍රකාශ කරමින් හොඳ නම දිනා ගන්න උත්සාහ කරනවා. මේක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැනගත්තා. දැනගෙන ඒ වෙලාවෙම ඒ ගෝලයාව කැඳෙව්වා. කැඳවල ඉවර වෙලා කරපු වරදට නිග්‍රහ කළා. ඔබ කළේ වැරදි වැඩක්. මේ අනිත් ගෝල නම වතුර ටික උණු කරලා සූදානම් කරනකොට, දැහැටි දඬු සූදානම් කරනකොට, අවශ්‍ය කරන දේවල් ගුරුවරයාට සම්පාදනය කරනකොට ඔබ මොකද කරන්නේ? ඔබ කළා වගේ ඇවිල්ලා කියනවා. ඒක වැරදි. ඒක භික්ෂුවකට ගැළපෙන වැඩක් නෙවෙයි. එහෙම වැඩ නොකළ යුතුයි. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර වංචා කරපු ගෝල නමගේ වැරද්දට නිග්‍රහ කළා. එහෙම කරන්න එපා කියලා අවවාද දුන්නා. ඒ අවවාදයටත් ඒ ගෝල හාමුදුරුවෝ කේන්ති ගත්තා. ඒ ගෝල හාමුදුරුවන්ට කේන්ති ගිහිල්ලා ගුරුවරයාගෙන් පලිගන්න වාගේ වැඩ කළා. බලන්න දීපු අවවාදය පිළිගන්න බැරි වුණා. මොකක්ද දීපු අවවාදය? කෙනෙක් හොඳ වැඩක් කරනවා නම් ඒ කෙනා කරපු දේ තමන් කළා වගේ කියලා අනුන්ගේ ගුණ මකනවා නම් අන්න ඒක වැරදි වැඩක් හැටියටයි පෙන්වලා දුන්නේ. අපේ සමාජයේ තෝන තරම් එහෙමයි ඉන්නවා. මහන්සි වෙන්නේ එක්කෙනෙක්, හැබැයි නම කියන්නේ තව කෙනෙක්ගේ. එහෙම දේවල් නොකළ යුතුයි. අර වංචාකාර ගෝල නමත් කළේ ඒකයි. ගුරුවරයාට උපස්ථාන කරන්න බොහොම මහන්සියෙන් උනන්දුවෙන් වැඩ කළේ වෙන කෙනෙක්. හැබැයි නම දිනා ගන්න හැදුවේ තව කෙනෙක්. ඒක හසු වුණාට පස්සේ දීපු අවවාදයේ පිළිගන්න කැමති උනේ නැහැ.
ඒ අවවාදී ඉස්සරහා කේන්ති ගත්ත කිපුණා. තරහක් ඇති කරගත්ත ගුරුවරයා කෙරෙහි මේ වතුර ටිකක් අල්ලගෙන මට දොස් කියනවා කියලා කේන්ති ගත්තා. මේකට කේන්ති අරගෙන බනින්න තරම් දෙයක්ද කියලා තව තවත් කිපෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද කළේ? දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් සමග පිණ්ඩපාතේවත් යන්නේ නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර කීකරු හික්මුණු ගෝලහාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. මේ හිතුවක්කාර ගෝල නම මොකද කළේ? මේ හිතුවක්කාර ගෝල නම ගුරුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියාම ඒ මග නොයා වෙන මගකින් ගුරුහාමුදුරුවන්ගේ දායක ගෙදරකට පිණ්ඩපාතේ වැඩියා. දැන් මේ තරහටම තමයි මේ වැඩේ කරන්නේ. දායක ගෙදරකට පිණ්ඩපාතේ ගියා. ඒ දායක ගෙදර කට්ටිය අහනවා මේ හාමුදුරුවන්ගෙන්, ස්වාමීනි අද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩියේ නැත්තේ ඇයි? උන්වහන්සේ අසනීපෙන් කියලා කිව්වා. අනේ උන්වහන්සේ අසනීපෙන් නම් මොනවද අපෙන් ලැබෙන්න ඕන කියලා අහනකොට මෙන්න මේ දේවල් ඕන කියලා කෑම වර්ග එහෙම සකස් කරව ගත්තා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියලා උන්වහන්සේ අසනීපෙන් ඉන්නේ කියලා මේ දායක ගෙදරින් Tamanට කණ්ඩ ඕන දේවල් ටික ඉල්ලගත්තා. ඉල්ලගෙන ඒ ටික පූජා කළා. මොකද කළේ? මේ හිතුවක්කාර ගෝල නමම ඒවා පරිභෝජනය කළා. පහුවෙනිදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර කීකරු ගෝල නමයි වඩිනවා අර ඒ දායක ගෙදරට පිණ්ඩපාතේ. ඒ යනකොට දායක ගෙදර කට්ටිය අහනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි ඔබ වහන්සේ ඊයේ අසනීපෙන් හිටියා නේද? අපට ආරංචි වුණා. ඔබ වහන්සේට අවශ්‍ය දේවල් අපි දානි සකස් කරලා දුන්නා. ඒව වළඳන්ට ඇති නේද? දැන් සුවෙන් සනීපෙන් වැඩ ඉන්නවා නේද කියලා අහුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තේරුම් ගත්තා වෙලා තියෙන්නේ මොකක්ද කියලා. හිතුවක්කාර ගෝල නම තියෙන තරහට ගුරුවරයාත් එක්ක පිණ්ඩපාතේ වඩින්න නැතුව මේ දායක ගෙදරට ඇවිල්ලා මම ලෙඩ වෙලා කියලා බොරු කියලා මට ඕන කියලා දානෙත් හදාගෙන ඒ දානෙත් තනියමම භුක්ති විඳලා වංචා කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිහඬවම වැඩියා. ආරාම භූමියට වැඩම කළාට පස්සේ නැවත මේ හිතුවක්කාර ගෝලයට කතා කළා. කතා කරලා ඉවර වෙලා අවවාද කරනවා. ඔබ පෙරත් වැරදි වැඩක් කළා. මේ ගෝල නම උපස්ථාන කරන්න සියලු කටයුතු සූදානම් කරලා ඒ උපස්ථාන කටයුතු කරනකොට ඔබ කළා වගේ කිව්වා. ඒක වැරදි කියලා මම අවවාද දුන්නා. ඒකට කේන්ති අරගෙන දැන් මේ මොකද්ද කරලා තියෙන පහත් වැඩේ? දායක ගෙදරකට ගිහිල්ලා මම අසනීපෙන් ඉන්නේ කියලා බොරු කියලා මට වළඳන්න ඕන කියලා විවිධ දාන වර්ග ඉල්ලගෙන ඒවත් තමන්ම භුක්ති විඳලා ඒ කිසිම දෙයක් මට නොකිය ඒ වගේ වැඩ භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවවාද දුන්නා. ඒ අවවාදයේ ඉස්සරහ තවත් කේන්තිය තද කරගත්තා. කොච්චර කේන්ති ගත්තද කියනවා නම් මේ හිතුවක්කාර ගෝල නම මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් අනිත් ගෝල නමත් නැති වෙච්ච වෙලාවක උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරපු වෙලාවක මේ ගුරුවරයා මට හරියට දොස් කියනවා. මම වංචාකාරයෙක් කියලා කියනවා. පොඩි පොඩි දේවල් වලට මේ තරම් මට නිග්‍රහ කරන්න ඕනද? කේන්ති ඇති කරගෙන පොල්ලක් අතට අරගෙන මේ හිතුවක්කාර ගෝලයා මොකද කළේ? ආරාම භූමියේ තිබිච්ච සියලුම බඩු මුට්ටු කුඩු කරලා දැම්මා. ඊළඟට ආරාමයට ගිනි තිබ්බා. ගිනි තියලා එතනින් පැනලා ගියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත්
අනිකුත් ගෝල නමත් ආරාමයට වඩිනකොට මුළු ආරාමයේම ගිනි තියලා. හිතුවක්කාර ගෝල නම දකින්ට නැහැ. ඒ හිතුවක්කාර ගෝල නම ඒ වැරදි වැඩේ කරලා එතනින් පිටත් වෙලා ගිහිල්ලා බොහොම කෙටි කාලයකදී මිය ගිහිල්ලා අවීචි මහා නරකාදී උත්පත්තිය ලැබුවා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ හිතුවක්කාර ගෝල නම මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කරපු මේ හානිය පිළිබඳව කතාව මුළු රජගහ නුවරම පැතිරෙලා ගියා. මුළු රජගහ නුවරම පැතිරුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ගෝලයෝ දෙන්නෙක් හිටියා. එක ගෝලයෙක් නම් බොහෝම හොඳයි, අනිත් ගෝලයා නම් හරිම හිතුවක්කාරයි. හිතුවක්කාර ගෝලයට අවවාද දෙනකොට ඒ අවවාද ඉදිරියේ මේ හිතුවක්කාර ගෝලයා කේන්ති අරගෙන කිපිලා මුළු ආරාමයේම ගිනි තියලා පැනලා ගිහිල්ලා. මේ ප්‍රවෘත්තිය රජගහ නුවරම පැතිරලා ගියා. ඔන්න ඔය අතරතුර රජගහ නුවර ඉඳලා එක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුහාමුදුරුවෝ විමසනවා, ඔබ වහන්සේ කොහේ ඉඳලාද වැඩියේ? බුදුහාමුදුරුවනේ, මම රජගහ නුවර ඉඳලා වැඩියේ. රජගහ නුවර වැඩ ඉන්නවා නම් මේ දවස්වල මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් වැඩ ඉන්නේ රජගහ නුවරනේ. කොහොමද උන්වහන්සේගේ සැප දුක එහෙම විමසුවා. විමසනකොට මේ ආගන්තුක භික්ෂුව මේ ප්‍රවෘත්තිය බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවනේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හිටිය ගෝලයෝ දෙන්නෙක්. එක ගෝලයෙක් නම් බොහොම හොඳයි බුදුහාමුදුරුවනේ. අනිත් ගෝලයා හරි හිතුවක්කාරයි. හිතුවක්කාර ගෝලයාට අවවාද කරනකොට ඒ අවවාද ඉදිරියේ කේන්ති අරගෙන මුළු ආරාමෙම ගිනි තියලා ඒ ගෝලයා ගිහිල්ලා තියෙනවා බුදුහාමුදුරුවනේ. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙර කතා ප්‍රවෘත්තියක් පැහැදිලි කරනවා මේ ආගන්තුක භික්ෂුන් වහන්සේට. ඔය ආරාමයේ ගිනි තියලා පැනලා ගියපු භික්ෂුව ගෝලයා අද විතරක් නෙවෙයි. මීට පෙර භවවලදීත් ඔය වගේම වැඩ කරපු කෙනෙක්. අන් අයගේ අවවාද ඉදිරියේදී කිපෙන කෙනෙක්. සිංගිල කියලා කුරුල්ලෙක් ඉඳලා තියෙනවා හිමාල වනයේ එක්තරා ගහක කූඩුවක් හදාගෙන. වැසි සහිත සීතල දේශගුණික තත්වයක් තියෙන වෙලාවක මේ සිංගිල කියන කුරුල්ලා දකිනවා වඳුරෙක්ව. මේ වඳුරා වැස්සට හවුවෙලා සීතලේ ගැහි ගැහි ඉන්නකොට සිංගිල කියන මේ කුරුල්ලා වඳුරට අවවාදයක් දෙනවා. වඳුරෝ, උඹත් හරියට මිනිස්සෙක් වගේ. මිනිස්සෙකුගේ පෙනුම තියෙන්නේ. ඔය වැස්සේ තෙමි තෙමි ඉන්නේ, සීතලේ ගැහි ගැහි ඉන්නේ, හදාගන්නකො ඉන්න ගෙයක්. වඳුර උත්තර දෙනවා, මට මිනිස්සෙක්ගේ වගේ අතපය තිබුණට ගෙයක් හදාගන්න මට නුවණක් නැහැ, මට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ සිංගිල කියන කුරුල්ලා මේ වඳුරට අවවාද කරනවා, කම්මැලිකම අත්හැරලා දාලා වීරවන්තව කටයුතු කළා නම් Tamanට සැනසෙන්න පුළුවන්. ඔය විදියට කටයුතු කළොත්, අනුවන ආකාරයට කටයුතු කළොත් කවදාකවත් ජීවිතේ සාර්ථක කරගන්න විදියක් නැහැ. ඒ අවවාදයට කේන්ති ගත්ත වඳුරා එදා මේ සිංගිල කියන කුරුල්ලගේ කූඩුව කඩලා දාලා ගිහිල්ලා තියෙනවා තරහ ඇති කරගෙන. එදා සිංගිල කියන කුරුල්ල තමයි අද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. සිංගිල කියන කුරුල්ල එදා දීපු අවවාදයේ පිළිගන්න බැරි වෙච්ච ඒ කුරුල්ලගේ කූඩුව පවා විනාශ කරලා ගියපු පැනලා ගියපු වඳුර තමයි අර හිතුවක්කාර ගෝල නම. මේ කාලෙත්
ඒ වගේ චරිත අපට ඕන තරම් හමු වෙනවා. මේ කතා ප්‍රවෘත්තියත් එක්ක ඔබට දෙන පණිවිඩය තමයි යම්කිසි සත්පුරුෂයෙක් වැඩිහිටියෙක් තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ ගුරුවරු වෙන්න පුළුවන්, තමන්ගේ සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, භික්ෂූන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, තමන්ට වඩා වයසින් වැඩිහිටි, ඒ වගේම තමන්ට වඩා ගුණයෙන් වැඩිහිටි, තමන්ට වඩා ඉහළට පත්වෙච්ච උදවිය තමන්ට දෙන අවවාද අනුශාසනා ඉදිරියේ කේන්ති ගන්න එපා. මේ දේ කළොත් වැරදි, මේ දේ කළොත් හරි කියලා මග කියනවා නම් යා යුතු මග කුමක්ද, නොයා යුතු මග මොකක්ද කියන එක පිළිබඳව ඔබට පැහැදිලි කරලා දෙනවා නම් ඒවා බොහොම කරුණාවෙන් මේ මගේ ජීවිතයේ ගොඩනැගීම පිණිසමයි මට මේ උපදෙස් දෙන්නේ කියන හැඟීමෙන් ඒවා පිළි අරගෙන කටයුතු කරන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේට චරංචේ නාදි ගච්ඡය සෙය්‍යං සදිස මත්තනෝ ඒක චරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායතා. චරංචේ නාදි ගච්ඡය සෙය්‍යං සදිස මත්තනෝ. මෙන්න මේ කාරණාව අතිශයින් වැදගත් ඔබටත් අපටත් කාටත්. තමන්ට ඇසුරු කරන්න තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත අය නැත්නම්, තමන්ට වඩා ගුණයෙන් ඉහළට ගියපු සත්පුරුෂ ඇත්තෝ නැත්නම් ඔන්න ඔය විදියට තමන්ගේ ගුණ හා සමාන උදවිය, එහෙම නැත්නම් තමන්ගේ ගුණයන්ට වඩා ඉහළට ගියපු ගුණයන්ගෙන් යුක්ත අය ආශ්‍රය කරන්න නැත්නම් මොකද්ද කරන්නේ? සමහරු ඉන්නවා හොඳ අය ආශ්‍රය කරන්නත් නැහැ, මං වගේ අයත් නැහැ, ඉන්නේ පල්ලෙහා මට්ටමේ අය. ඉතින් මට ආශ්‍රය කරන්න කවුරුත් නැති නිසා මං මේ අය තමයි ආශ්‍රය කරන්න කියලා පහත් අය ආශ්‍රය කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත අයත් ඇසුරට ගන්න නැත්නම්, තමන්ට වඩා ගුණයන්ගෙන් ඉහළට ගියපු අය ඇසුරු කරන්නත් නැත්නම් මොකද්ද කරන්න ඕන? ඒක චරියන් දල්හං කෛරා නත්ති බාලේ සහායතා. තනියම ඉන්න එක බොහොම වටිනවා බාලයෝ ආශ්‍රය කරනවට වඩා, පහත් ගති ලක්ෂණ තියෙන උදවිය ඇසුරු කරනවට වඩා. ඒ නිසා මිහිරු රූපවාහිනිය ඔස්සේ හිමිදිරි පාන්දර ඔබ වෙත ගෙනෙන සමාජ සංගායනා අද දින ධර්ම දේශනාවේදී ඔබට මතක් කරන්නේ ඔබ ඔබේ ජීවිත ගමන ගෙවනකොට තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත අය ඇසුරු කරන්න. තමන්ට වඩා ගුණයෙන් ඉහළට ගියපු ගුණවත් උදවිය ඇසුරු කරන්න. ආන්න එහෙම අය ඇසුරු කරන්න නැත්නම් පහත් අය ඇසුරු කරනවට වඩා වැරදි පාරවල් වල ගමන් කරන අසත්පුරුෂයෝ ආශ්‍රය කරනවාට වඩා තනියම වාසය කරන්න උනන්දු වෙන්න. තනිව සිටින ඔබට එය සැනසෙන්නම හේතුවක් බවට පත් වේ. ඒ නිසා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත සලසා ගැනීම පිණිස, තම තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න කර ගැනීම පිණිස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා